ආයුබෝවන් දුවේ පුතේ 13 වෙනි ශ්‍රේණිය ජෛව පද්ධති තාක්ෂණ වේදය පාඨමාලාව යටතේ විචිතුරු ශාක උද්‍යාන විද්‍යාව පාඩම් මාලාව හැදෑරීම අපි පසුගිය සතිවල ආරම්භ කළා. ඒ යටතේ අලෙවිය සඳහා කැපුම් මල් හා විචිතුරු පත්‍රික ශාකවල පසු අස්වන තාක්ෂණ ක්‍රම ගැන හැදෑරීම අද අපි ආරම්භ කරමු. අපි පෙර පාඩම් වල ආර්ථික වැදගත් වෙන කැපුම් මල් සහ විසිතුරු පත්‍රික ශාක වගා ශිල්ප ක්‍රම ගැන හදාරුවා. ඒ යටතේ අපි ඇන්තෝරියම් ගැන, උඩවැඩියා ගැන, එමත් නැත්නම් ඕකිඩ් ගැන, එකම රෝස ගැන, ජර්බෙරා වගාව ගැන අපි ඉගෙන ගත්ත කැපුම් මල් වශයෙන් ඒකම විසිතුරු පත්‍රික ශාක වගාව ගැනත් අපි හදාරීම සිදු කළා. අද පාඩමෙන් අපේ කැපුම් මල් හා විසිතුරු පත්‍රක අස්වනු නෙලීම ගුණාත්මක ප්‍රමිතිය අනුව කැපුම් මල් හා විසිතුරු පත්‍ර තේරීම කැපුම් මල් හා විසිතුරු පත්‍රික ශාකවල පසු අස්වනු කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ හැදෑරීම සිදු කරමු. අද පාඩමේ අවසානයේදී ඔබට කැපුම් මල් වල අස්වන් නෙලීම සඳහා උචිත ශිල්ප ක්‍රම ගුණාත්මක ප්‍රමිතිය අනුව කැපුම් මල් හා විසිතුරු පත්‍ර තෝරන්නේ කෙසේද? කැපුම් මල් හා විසිතුරු පත්‍රික ශාකවල පසු අස්වනු කළමනාකරණය සිදු කරන්නේ කෙසේද? සහ ඊළඟ පාඩමේදී විවිධ අදහස් සඳහා මල් සැරසිලි කොහොමද සූදානම් කරන්නේ කියන එක ගැන හැදෑරීමට බලාපොරොත්තු වෙනවා. දුවේ පුතේ මේ රූප රාමු දෙස ඔබගේ අවධානය මදක් යොමු කරන්න. මේ පළවෙනි රූප දෙකෙන් විවාහ මංගල උත්සවයක් සඳහා භාවිතා කර කැපුම් මල් සහ විසිතුරු පත්‍රික පෙන්눔 කරනවා. මේදී ඔයගොල්ලන්ට විශේෂයෙන් අවධානය යොමු කරන්න පුළුවන් කැපුම් මල් වර්ග කිහිපයක් තියෙනවා. මේ බොකේ එක එහෙම නැත්නම් මල් කලම සදා පාවිච්චි කරලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන් ෆැලොනොප්සිස් කියන ඕකිඩ් විශේෂය. ඊට අමතරව විවිධ මල් වර්ග සහ විසිතුරු පත්‍රික මේ සඳහා යොදාගෙන තියෙනවා. මේ සියලුම මලක්ම සහ මේ සියලුම විසිතුරු පත්‍රයක්ම ඊටමත් උසස් ගුණාත්මයෙන් පරිපූර්ණ ඒවා. දැන් මේ උදාහරණයක් විදිහට මේ මල් කලඹේ මේ මල් දිහා බැලුවොත් ඔයගොල්ලන්ට තේරෙනවා ඒවයි ක්වොලිටි එක. එහෙම නැත්නම් ඒවයි ගුණාත්මය ඉහළ මට්ටමක පවතින. එකම මේ විවිධ සාද අවස්ථා සඳහා යොදා ගන්නා මල් සැරසිලි. මේ heart shape එකක් හැටියට එහෙම නැත්නම් හදවතක හැඩයට සකසා තියෙන මල් මෝස්තරය භාවිතා කරලා තියෙන තනි මල් ගත්තොත් ඒවයි ගුණාත්මය ඉතාමත්ම ඉහළයි. ඒක මෙතනදී පාවිච්චි කරලා තියෙන ෆෝලියේජ් එහෙමත් නැත්නම් විසිතුරු පත්‍රික ගත්තත් ඒවා ඒකකාරී උපරිම ගුණාත්මයෙන් යුක්තයි. එකම මේ අපි හිතමු පිළිගැනීමේ කවුන්ටරයක් සඳහා සූදානම් කරපු මල් මෝස්තරයක්. මෙහිදී අපිට දැක ගන්න පුළුවන් ඉතාමත් ගුණාත්මයෙන් ඉහළ හරිම නීට් එහෙමත් නැත්නම් හරිම පිළිවෙලකට සකස් කරන ලද මල් සැරසුමක්. එහිදී විසිතුරු පත්‍ර මනාව පාවිච්චි කරලා තියෙනවා. ඒකම කැපුම් මලුත් මනාව පාවිච්චි කරලා තියෙනවා. මේ කැපුම් මල් සහ විසිතුරු පත්‍ර එකිනෙක ගත්තොත් ඒ සියලුම ද්‍රව්‍ය ඉතාමත් ගුණාත්මකයෙන් ඉහළ මට්ටමක පවතිනවා. මෙතෙන්දිත් ඔබට දැක ගන්න පුළුවන් ආයතනයක විවිධ උත්සව අවස්ථා සඳහා මල් සැකසුම් සිදු කර ඇති ආකාරය. මේ මල් ගත්තොත් හරිම ඒකාකාරී යුනිෆෝම් මල් තියෙනවා. ඉතින් ඊටමත් අලංකාර දකුම් කළු නිර්මාණයක් මේ සිද්ධ කරලා තියෙනවා. ඒ සඳහා ගුණාත්මයෙන් උසස් මල් සහ විසිතුරු පත්‍රික භාවිතා කරලා තියෙනවා. මේක ටිකක් අමුතුයි නේද? සාම්ප්‍රදායික වශයෙන් අමුද්‍රව්‍ය භාවිතා කර වියලි මල් කොළ වර්ග භාවිතා කර වෙනස් ආකාරයේ මල් සැරසිල්ලක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ වගේ සාම්ප්‍රදායික ද්‍රව්‍ය වියලි මල් සහ පත්‍ර භාවිතා කරලා ඔබට විවිධ මෝස්තර නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක තමයි මේ බලන්න. මේ තමයි නෙදර්ලන්තයේ ඇල්ස්මයර් කියන මල් වෙන්දේසියේ ඡායාරූපයක්. එතෙන්දී මේ මල් විකිණීම සඳහා නැත්නම් වෙළඳපොළ සඳහා ඉදිරිපත් කරලා තියෙන ආකාරය තමයි මේ තියෙන්නේ. මේ හැම රූප රාමුවක් දිහා බැලුවහම අපිට හේතු ගන්නන කාරණයක් තමයි
මලක් නෙලාගත් අවස්ථාවේ සිට මේ වගේ පරිභෝජනය කරන අවස්ථාව දක්වා එමත් නැත්නම් මේ වෙළඳපොළට ඉදිරිපත් කිරීම දක්වා සෑහෙන කාලයක් මේ මල් වලට ගත වෙනවා. අපි කියනවා ඒකට පසුවස්වනු කාලය කියලා. ඉතින් මේ පසුවස්වනු කාලය තුළ මේ මල් විවිධ හානීන් වලට වාජනය වෙන්න පුළුවන්. ඉතින් අපි ඒ හානී නවම කරගෙන උපරිම ගුණාත්මයක් ආරක්ෂා කරගෙන වැඩි කාලයක් එම මල් රැක ගැනීම තමයි අපි පසුවස්වනු තාක්ෂණය යටතේ හැදෑරීම සිද්ධ කරන්නේ. අපිට වෙළඳපොළට කැපුම් මල් හා විසිතුරු නිෂ්පාදන විවිධ ආකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. එකක් තමයි මල් හා විසිතුරු පත්‍රික ලෙස. මෙතනදී නිකම් මල් එමත් නැත්නම් පත්‍ර විතරක් ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් වියලි මල් එහෙම නැත්නම් වියලි විසිතුරු පත්‍රික. ඊට පස්සේ අපිට පුළුවන් මේ අමුද්‍රව්‍ය භාවිතා කරලා අගය කළ නිෂ්පාදන නිර්මාණ ඉදිරිපත් කරන්න. උදාහරණයක් විදිහට අපි මේ නිර්මාණය ගමු. මේ නිර්මාණය ගත්තොත් මේ නිර්මාණය සඳහා සම්පූර්ණ මුදල අපි කඩෙන් අමුද්‍රව්‍ය ගත්තත් යන මුදල තමයි රුපියල් 900ක් විතර. ඔබ පරීක්ෂා කළ බැලුවොත් මේ වගේ මල් කලඹක් සඳහා මුදල තමයි රුපියල් 3000ක්. එතකොට මේ මල් කලඹ නිපදවීම නිර්මාණය කිරීම උදෙසා ඔබට ලැබෙන ලාභය කුමක්ද? රුපියල් 2100ක ලාභයක්, ශුද්ධ ලාභයක් ඔබට ලැබෙනවා මේ මල් කලඹ නිර්මාණය කිරීම සඳහා. ඒ ඔබ කඩෙන් මල් මිලදී ගත්තොත්. හැබැයි ඔබම මල් සහ විසිතුරු පත්‍රික නිෂ්පාදනය කරලා ඔබ විසින්ම අගේ කළ නිමි භාණ්ඩ වෙළඳපොළ වෙත ඉදිරිපත් කරනවා නම් ඔබට එයින් ලබා ගත හැකි ලාභය ඉතාමත්ම විශාලයි. ඒ නිසා අපි හැමතිස්සම උත්සුක වෙන්න ඕන මල් සහ විසිතුරු පත්‍ර නිෂ්පාදනයට වගේම අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් අගේ කළ නිර්මාණ බිහි කිරීමට. දේශීය වෙළඳපොළ ගත්තොත් අපිට අවස්ථා කිහිපයක් තියෙනවා. හෝටල් තියෙනවා, විවිධ ආයතන තියෙනවා, මල් ශාලා තියෙනවා, ඒකම ගුවන් ගමන් සේවා තියෙනවා. මේ සඳහා අපිට මල් සැපයීම, මල් සහ විසිතුරු පත්‍ර සැපයීම සිදු කරන්න පුළුවන්. විදේශීය වශයෙන් ගත්තොත් අපිට විවිධ රටවල් වලට මේ අපනයනය කිරීමට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම ප්‍රමුඛ ස්ථානයේ තියෙන්නේ නෙදර්ලන්තය, ජපානය, මැද පෙරදිග රටවල් සහ මාලදිවයින වගේ රටවල්. ඉතින් මේ වෙළඳපොළවල් සඳහා මේ අපගේ විසිතුරු පත්‍රික සහ කැපුම් මල් ඉදිරිපත් කිරීමේදී විවිධ දේශගුණ විපර්යාසයන්ට, විවිධ ක්‍රියාවලීන්ට, විවිධ තත්ත්වවලට සහ විවිධ හැන්ඩල් කිරීම එහෙමත් නැත්නම් එහා මෙහා කිරීමේ ක්‍රියාදාමයන්ට මෙම විසිතුරු පත්‍රත් විසිතුරු කැපුම් මල භාජනය වෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මල් නෙලන අවස්ථාවේ සිට පාරිභෝගිකයා දක්වා එය ළඟා වීමේදී විවිධ ස්ටෙප්ස් එහෙම නැත්නම් විවිධ පියවරවල් මේ ආකාරයෙන් අපිට දක්වන්න පුළුවන්. ආස්වනු නෙලීම, ඊට පස්සේ අපි තේරීම සහ පිරිසිදු කිරීම කරනවා. ඒකම નિયમિત ප්‍රමිතීන්ට එහෙම නැත්නම් සම්මතයන්ට අපගේ නිෂ්පාදන සකස් කරනවා. ඊට පස්සේ අපි පසුවස්වන ප්‍රතිකාර මගින් අපේ නිෂ්පාදන ආරක්ෂා කරනවා. ඊට පස්සේ අපි ඇසුරුම්කරණය කරනවා. ඇසුරුම්කරණය කරලා අපේ සුදුසු පාරිසරික තත්ත්වයට තේ ගබඩා කිරීම සිදු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ප්‍රවාහනය සිදු කරනවා. වෙළඳපොළ සඳහා හෝ ගබඩා සඳහා ප්‍රවාහනය සිදු කරනවා. ඊට පස්සේ අලවිය. එය හෝල්සේල් එහෙම නැත්නම් තොග අලවිය හෝ එහෙම නැත්නම් රීටේල් සිල්ලර අලවිය සඳහා මෙය ඉදිරිපත් කරනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ අවසාන වශයෙන් අපි පරිභෝජනය සිදු කරනවා. මේ සියලුම අවස්ථාවන්හිදී අපගේ කැපුම් මල් සහ විසිතුරු පත්‍රික ශාක කොටස් ගැන අපි ඊටම ප්‍රවේශම් වීම ඉතා වැදගත්. හැම අවස්ථාවක්ම හැම පියවරක්ම එක හා සමානව වැදගත්. අපි දැන් බලමු එකින් එක. නිවැරදිව අස්වනු නෙලන්නේ කොහොමද කියලා. මේ තමයි අපි ඒ සඳහා භාවිත කරන මූලධර්මය. අපි ප්‍රථමයෙන්ම නිසි පරිණත දර්ශකය අනුව
සුදුසු වේලාවේදී සුදුසු ක්‍රමවේදය භාවිතා කර කැපුම් මල් හා විසිතුරු පත්‍රික ශාකා අසනු නෙලීම සිදු කරනවා. ඒකම අපි එතනදී ඉතාමත් සැලකිලිමත් විය යුතු කාරණයක් තමයි. ඒවායේ තෙතමනය එහෙම නැත්නම් ජලයේ ප්‍රමාණය, කාබෝහයිඩ්‍රේට් සංචිත ප්‍රමාණය උපරිම වශයෙන් තහවුරු වීම. ඒකම උත්සේදනය අවම වීම. ඒ මගින් අපිට අපගේ නෙළව අස්වැන්න සෑහෙන කාලයක් ගුණාත්මයෙන් අපිට තබා ගන්නට පුළුවන්. මූලධර්ම භාවිතා කරමින් නිවැරදිව අස්වනු නෙලීම සිද්ධ කරන්නේ කොහොමද කියලා අපි ප්‍රථමයෙන් කැපුම් මල් සඳහා බලමු. පුෂ්පවල වර්ධනය විවිධ විශේෂ අනුව මෙය වෙනස් විය හැකියි. සමහරක් පුෂ්ප අපි අස්වනු නෙලීම සිද්ධ කරන්නේ පොහොට්ටුව ආකාරයෙන්. සමහරක් ඒවා අපි සම්පූර්ණයෙන් පිපුණු අවස්ථාවේ. උදාහරණයක් විදිහට රෝස කානේෂන් වගේ දේවල් අපිට පොහොට්ටු අවස්ථාවේදී මදක් පිරුණු මදක් විවෘත වුණු පොහොට්ටුව නෙලීම සිද්ධ කරන්න පුළුවන්. ඒත් එක්කම ජර්බෙරා වගේ මල් විශේෂයක් ගත්තොත් එය අපි නෙලීම සිද්ධ කරන්නේ මල සම්පූර්ණයෙන්ම ඇරුණු පසු. ඒ අනුව වර්ධනය අනුව වෙනස් විය හැකි විවිධ විශේෂවල. මේ තියෙන්නේ දැන් මේ රෝස ගත්තොත් මෙන්න මේ අවස්ථාව තමයි වඩාත්ම උචිත මල් නෙලීම සඳහා. මේ තියෙන්නේ ඒකේ සජීවී රූපයක් එහෙම නැත්නම් පින්තූරයක්. මේ වගේ පොහොට්ටුව මදක් විවෘත වෙන අවස්ථාවේ ඒකම නිපත්‍ර යටට නැවීමට පටන් ගන්න අවස්ථාවයි ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. නිපත්‍ර නැවීමට පටන් ගන්න අවස්ථාව සහ කෝන් හැඩයට මල මදක් විවෘත වේ ඇති අවස්ථාව. ඒකම තමයි බාහිර පෙනුම. අපේ යාන්ත්‍රික හානි වලට වාජනය වෙච්ච නැති දීප්තිමත් වර්ණ, දීප්තිමත් වයනයක් සහිත පාලිබෝධ සහ රෝග වලින් හානි නොවූ බාහිර පෙනුමක් සහිත මල් තමයි අපි මේ වගේ. මේ දැන් මේ මල ගත්තොත් ඊටාම උසස් ගණයේ මලක්. එහි ගුණාත්මක ගත්තොත් ඊටාම උසස් හොඳට දීප්තියක් තියෙනවා. හොඳට මේ රැලි වැටිලා තියෙනවා. හොඳ හැඩයක් තියෙනවා. විශේෂයට අදාළ සියලුම ප්‍රශස්ත ලක්ෂණ තියෙනවා. ඒ වගේ හොඳ බාහිර පෙනුමක් තියෙන මලක් තමයි අපි නිෂ්පාදනය එහෙම නැත්නම් නෙලා ගැනීම සිදු කරන්නේ. එකම දැන් නටුව ගත්තොත් ශක්තිමත්ව දිගට ඍජුව තිබෙන නටුවක් විය යුතුයි. පොදුවේ ගත්තාම අනිත් කාරණය තමයි පරිණත බව. නිති පරිණත දර්ශකය අපි භාවිතා කරන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට පමණක් පරිණත වී තිබීම තමයි සුදුසු. ඕනවට වඩා වැඩි මේරු අවස්ථාවත් ඕනට වඩා අඩුවෙන් මේරු අවස්ථාවත් අපිට පසුවස්වනු කාලය කෙටි කිරීමට හේතු වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි මේ ජර්බෙරා නෙලීම සිද්ධ කරන්නේ මෙන්න මේ අවස්ථාවේ. ඒකම දවසේ මල් නෙලීමට සුදුසු කාලය. සාමාන්‍ය වශයෙන් අපි මල් නෙලීම එහෙම නැත්නම් විසිතුරු පත්‍රික නෙලීම සිද්ධ කරන්නේ උදේ කාලයේදී. විශේෂ අවස්ථාවන්හිදී හැරුණාම. විශේෂයෙන්ම රෝස වගේ විශේෂයන්හි මල් නෙලීම සිද්ධ කරන්නේ අපි සවස් කාලේ. නමුත් අනිත් සියල්ලක්ම වාගේ කැපුම් මල් සහ විසිතුරු පත්‍ර අපි උපරිම ජල ප්‍රමාණයක් පටකවල අඩංගු අවස්ථාවන උදෑසන තමයි මල් නෙලීම සිද්ධ කරන්නේ. එහෙම නැත්නම් විසිතුරු පත්‍ර නෙලීම සිද්ධ කරන්නේ. ඊට අමතරව පොදුවේ අපිට නටුවල දිග සලකන්න පුළුවන්, පොට්ටුවේ ප්‍රමාණය සලකන්න පුළුවන්, කිනිතක පිපේ ඇති මල් ගණන සලකන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම උඩවැඩියා වගේ ශාකවල කිනිතක කතරම් මල් ප්‍රමාණයක් පිපේ ඇද්ද කියන එක. අනිත් එක මල් අපි පාවිච්චි කරන්නේ මොන ප්‍රයෝජනය සඳහාද කියන එක අනුව සමහරක් වෙලාවට අපි සුවඳ විලවුන් සඳහා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සැරසිලි සඳහා වෙන්න පුළුවන්. ඒ අනුව කුමන කාර්යයක් සඳහාද කියලා. ඒකම පත්‍ර අපි නෙලීම සිද්ධ කරනකොට පත්‍රවල පරිණත බව ඒකම ආවේනික පැහැ සහ වෙනත් ගුණාත්මක ලක්ෂණ අපි සැලකීමට වාජනය කරනවා. ඒකම ඉතාමත් වැදගත් කාරණයක් තමයි අසනු නෙලීමට භාවිතා කරන උපකරණ. සාමාන්‍යයෙන් අපි භාවිතා කරන සියලුම උපකරණ
ඉතාමත් තියුණු උපකරණ වෙන්න ඕනේ. උදාහරණ විදිහට අපිට මොහොත් පිහියක් ඕසකට එකක් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. එකම කාලගුණික තත්ත්වය. එදිනෙදා අපි මල් නෙලීම සිදු කරන අවස්ථාවේ එදිනෙදා කාලගුණය එහෙමත් නැත්නම් වැහිබර උදාහරණයක් විදිහට වැහිබර කාලගුණයක් තියෙනවා නම් අපි මල් නෙලීමෙන් වැළකී සිටීම වඩාත් යෝග්‍යයි. මොකද නැත්නම් මල් ඉක්මනට නරක් වෙන්න හැකියාව තියෙනවා. ඒකම අධික උෂ්ණත්වයේ සහිත පරිසර තත්ත්ව යටතේ අපි මල් නෙලීම සිද්ධ කිරීම එච්චර සුදුසුයි. දැන් අපි එක් කැපුම් මල් විශේෂය සඳහා භාවිතා කරන ගුණාත්මක ප්‍රමිතීන් කුමක්ද යන්න ගැන විස්තරාත්මකව හදාරමු. පළමු කැපුම් මල වශයෙන් අපි ඇන්තූරියම් කැපුම් මල භාවිතා කරමු. සාමාන්‍යයෙන් අපි දන්න ඇන්තූරියම් වල ප්‍රභේදයට එහෙම නැත්නම් එහි වර්ගයට ආවේනික පැහැයක් තියෙනවා, ආවේනික හැඩයක් තියෙනවා, කොළපුව මතු පිට අපි ස්වභාවය ගත්තත් වයනය ගත්තත් ආවේනික වයනයක් තියෙනවා, විශාලත්වය ඒ වගේ ආවේනික ගති ලක්ෂණ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රභේදයට ආවේනික ලක්ෂණ මනාව පෙන්눔 කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදියට මේ මල ගත්තොත් එහෙම ප්‍රමිතියෙන් නිසාම උසස් මලක් විදියට අපිට සලකන්න පුළුවන්. එකම මෙහි කොළපුව ඉතාමත් සමමිතිකයි, දෙපැත්තම සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකම මෙහි කොළපුව ඉතාමත් දිලිසෙන සුළුයි. එහි චතුෂ්කය කොළපුවේ පැහැයත් අතර පැහැදිලි වර්ණ වෙනස්කමක් අපිට දකින්න පුළුවන්. ඒකම චතුෂ්කය කොළපුවට වඩා මදක් කෙටි වීම ඉතාමත් වැදගත් ලක්ෂණයක්. එකම ශක්තිමත් ඍජු නටුවක් සහිත මලක් වෙන්න ඕනේ. ඒකම පුළුවන් තරම් දිග නටුවක් එහි අඩංගු වෙන්න ඕනේ. ඒක ඉතාමත් වැදගත් වෙන්නේ අපි මල් සැකසුම් කිරීමේදී අපිට භාවිතය පහසු වෙන නිසා. අනිත් එක මල මධ්‍යස්ථ වශයෙන් පරිණත වෙලා තියෙනවා. අපි මේ පරිණත භාවය හඳුනාගන්නේ චදශුකියේ තියෙන අංශු පුෂ්පිකා තුනෙන් දෙකක් විතර මෝරපු අවස්ථාව. ඒක අපිට රළු, ඒ කියන්නේ චදශුකියේ රළු භාවයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒකම රෝග, පලිබෝධ, යාන්ත්‍රික හානි වලින් තොර මලක් විය යුතුයි. මම ඉස්සෙල්ලා මතක් කරා වගේ චදශුකියේ ප්‍රමාණය එහෙම නැත්නම් දිග කොළපුවේ දිගට වඩා මදක් කෙටි විය යුතුයි. ඒක මේ දෙක අතර පැහැදිලි වර්ණ වෙනස්කමක් කන්ට්‍රාස්ට් එකක් තිබිය යුතුයි. මේ ට්‍රොපිකල් රෙඩ් කියන ප්‍රභේදය ඉතා හොඳින් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. එකම කොළපුව මතු පිට රැලි ස්වභාවය ඇන්තූරියම් වල හොඳ ගුණාත්මයක් විදිහට හැමතිස්සෙම සලකනවා. ඊළඟට අපි බලමු උඩවැඩිය. එහෙමත් නැත්නම් ඕකිඩ් ගැන. සාමාන්‍යයෙන් අපේ රටේ වැඩිම වගා කරන්නේ අපි ඩෙන්ඩ්‍රෝබියම් කියන ඕකිඩ්. ඉතින් ඩෙන්ඩ්‍රෝබියම් වගේ ඕකිඩ් මල් කිනිත්තක මල් 20ක්වත් තිබෙන්න ඕනේ. එකම වැන්ඩා වගේ වර්ගයක් ගත්තොත් එම මල් 5කට වැඩි ප්‍රමාණයක් එක කිනිත්තක තියෙනවා. එකම දැන් අපේ කිනිත්තක මල් පිපුණු මල් සහ පෝට්ටු වශයෙන් දෙආකාරයකින් තියෙන්න පුළුවන්. අඩුම වශයෙන් මල් වලින් 50%ක්වත් එහෙම නැත්නම් භාගයක්වත් පිපුණු මල් වශයෙන් එම කිනිතිවල තිබෙන්න ඕනේ. ඒ තමයි වඩාත්ම සුදුසු අවස්ථාව හාවිස්ට් කිරීමට. එහෙම නැත්නම් අපිට නෙලා ගැනීමට. ඒකම විවිධ වර්ගයන්ට ආවේනික වර්ණයන් අනිකුත් ගති ලක්ෂණ සියල්ල ඒ විදිහටම තියෙන්න ඕනේ. සියලුම මල් වලට වගේ රෝග, පලිබෝධ ඒකම යාන්ත්‍රික හානි වලින් තොර වෙන්න ඕනේ. කිනිත් නටුව දික් වෙන්න ඕනේ. හැබැයි ඒකෙන් අපි තේරුම් ගන්නේ නැහැ පුෂ්ප මංජරිය දිග වැඩිවීම නිසා පුෂ්ප අතර පරතරය වැඩිවීම. උදාහරණයක් විදිහට දැන් මේ මල් දෙක ගත්තොත් එහෙම මේ කිනිත්ත බොහෝ සෙයින් දිගයි. මේ කිනිත්ත සාපේක්ෂව කෙටි.
හැබැයි අපි වැඩි ගුණාත්මකයෙන් යුතු මලක් විදියට මල් කිනිත්තක් විදියට අපි සලකන්නේ මේ කිනිත්ත. මොකද කිනිත්තේ මල් අතර පරතරය අඩු නිසා. ඒ නිසා හොඳ ඩෙන්ස් එහෙම නැත්නම් ඝනත්වයකින් යුතු පිරිපුන් මල් කිනිත්තක් විදියට ඒ අපිට භාවිතා කරන්න පුළුවන්. අපි ඊළඟට බලමු රෝස. රෝස පොහොට්ටුවක් ගත්තාම ඉතා පිරුණු ස්වභාවයක්, ඝනකම ස්වභාවයක්. ඝනත්වයෙන් දුෂ්ක ඝනත්වයෙන් වැඩි ස්වභාවයක් පෙන්눔 කරන්න ඕන. ඒකම මද වශයෙන් පොහොට්ටුව ඇරී තිබෙන්න ඕනේ කෝන් එකක. කේතු ආකාරයේ හැඩයක් පෙන්눔 කරන්න ඕනේ. නටුව හොඳින් දිගට තියෙන්න ඕනේ. ඒකම ඒ නටුව පුරාම හොඳ නිරෝගී පත්‍ර තිබෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මේ වගේ අපිට ගන්න පුළුවන් මේ නටුවේ නිරෝගී පත්‍ර කීපයක් මෙහි පිටා තියෙනවා. හොඳ දිගකින් යුක්ත මලක් නෙලා ගැනීම සිදු කරනවා. එකම පොහොට්ටුවට කිසිම හානියක් සිදු නොවී තියෙන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් කැපුම් මල් සහ කැපුම් විසිතුරු පත්‍ර සඳහා ටොලරන්ස් ලෙවල් එකක්. එහෙම නැත්නම් ඒ සඳහා අපිට ගුණාත්මය දරා ගැනීමේ ලෙවල් එකක් මට්ටමක් තියෙනවා. එක එක රට අනුව එහෙම නැත්නම් එක එක වෙළඳපළ අනුව මේ වෙනස් වෙන්න පුළුවන්. නමුත් කැපුම් මල් ගත්තොත් එහෙම හොඳ ටොලරන්ස් ලෙවල් එකක්. ඒ කියන්නේ අඩු හානි ප්‍රමාණයකින් යුතු මල් විදියට අපි වෙළඳපළට ඉදිරිපත් කරන්න ඕනේ. දැන් ජර්බෙරා ගත්තොත් ඒත් නටුව දිගුවීම ඉතා වැදගත්. එකම නටුව ඍජුව පැවතීමත් ශක්තිමත්ව පැවතීමත් ඉතා වැදගත්. මේ අමල් කලඹ ගත්තොත් එහෙම නැත්නම් මේ මල් පොකුර ගත්තොත් එහෙම ඒ ඔයගොල්ලන්ට හොඳට මහත එකම ශක්තිමත් නටු වලින් යුක්ත මල් දැක ගන්න පුළුවන්. එකම මලයේ විස්කම්භය අපිට දෙන ලද සම්මත තත්ත්වවලට අනුකූල වෙන්න ඕනේ. විස්කම්භය වඩා වැඩි වුණ තරමට ඉතාමත්ම හොඳයි. දැන් මෙතෙන්දි ගත්තොත් එහෙම සෑහෙන විස්කම්භයක් සහිත මලක්. මල අවශ්‍ය පමණට පරිණත වී තිබෙන්න ඕනේ. දැන් අපි මේ මල් දෙක ගත්තොත් එහෙම මේ මලේ මේ ඩිස්ක් එක මේ තියෙන මැද කොටසට අපි කියනවා ඩිස්ක් එක කියලා. ඒවා තමයි අංශු පුෂ්පිකා තියෙන්නේ. මේ දෙකේ අපි අංශු පුෂ්පිකා ගත්තොත් මේ මලේ වලයන් දෙකක විතරයි අංශු පුෂ්පිකා වල පෝමාංගය පරිණත වෙලා තියෙන්නේ. මෙහි වලයන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් මලේ අංශු පුෂ්පිකා වල පෝමාංගය පරිණත වෙලා තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් වලයන් දෙකක් විතර පරිණත වෙච්ච අවස්ථාවේදී තමයි මල් නෙලීම සිද්ධ කරන්නේ. ඒක තමයි සුදුසුම මල් නෙලීමේ දර්ශකයේ විදියට. එහෙම නැත්නම් පරිණත දර්ශකයේ විදියට අපි භාවිතා කරන්නේ. විවිධ මල් සහ කැපුම් පත්‍රවලට විචිත්‍ර පත්‍රිකවලට විවිධ ක්‍රම මගින් අපිට අසනු නෙලීම සිද්ධ කරන්න පුළුවන්. උදාහරණයක් විදියට අපිට මේ වගුවෙන් දක්වලා තියෙනවා විවිධ කැපුම් මල් වර්ග කැපීමට සුදුසු අවස්ථාව සහ අසනු නෙලීමේ ක්‍රමය. බොහෝමයක් කැපුම් මල් අපි අසනු නෙලීම සිද්ධ කරන්නේ කැපීම මගින්. මොහත් ආයුධයකින් එහෙම නැත්නම් උපකරණයකින් කැපීම මගින් තමයි අපි මල් නෙලීම සිද්ධ කරන්නේ. මේ තියෙන්නේ කැපීමට සුදුසු මේරු අවස්ථාව. මේ තියෙන්නේ අපි ඇන්තූරියම් මලක් සෙන්ටිමීටර් 40ක් විතර නටුව දිගට තියෙන උපකරණයකින් නෙලා ගන්න ආකාරය. ඒකම උඩ වැඩියා ගත්තොත් එහෙම මල් කිනිත්තක තුනෙන් භාගයකට වඩා මල් පිපී ඇති අවස්ථාවක පුළුවන් තරම් දිගට නටුවත් සහිතව තියෙන උපකරණයකින් මල් නෙලා ගැනීම සිදු කරන්න පුළුවන්. රෝස වලත් එහෙමයි. අපි දිග නටුවේ දිග 30ත් 50ත් සෙන්ටිමීටර අතරේ ප්‍රමාණයකින් දිගකින් අපි නටුව නෙලා ගැනීම සිදු කරනවා. ඒ සඳහාත් අපි තියුණු උපකරණයක් භාවිත කරනවා. හැබැයි ජර්බෙරා බලන්න ඉතාමත්ම පැහැදිලිව ජර්බෙරා වල අසනු නෙලා ගැනීමේ ක්‍රමය වෙනස්. එහිදී අපි කරන්නේ ජර්බෙරා මල ඒ පාදස්තයෙන් අපි පාත් කරලා ඇදීම සිද්ධ කරලා නෙලා ගැනීම තමයි සිද්ධ කරන්නේ. අපි කැපීමක් සිද්ධ කරන්නේ නැහැ. ඊට පස්සේ අපි මල නෙලා ගත්තට පස්සේ සෙන්ටිමීටර් 2ත් 4ත් අතර ප්‍රමාණය
නටුවෙන් කොටසක් ඉවත් කරලා අපි ජල භාජනයක් වලට නටුව දාන්න. දැන් බලමු විසිතුරු පත්‍රික ශාක කොහොමද නිවැරදිව අසවනු නෙලන්නේ කියලා. අපි විසිතුරු පත්‍රික ශාක සඳහා විවිධ නිර්ණායක භාවිතා කරනවා. අපි තනි පත්‍රික විශාලත්වය සහ නටුවේ දිග භාවිතයට ගන්නවා. එකම ප්‍රෝරෝහයක නම් ඒ කියන්නේ වැලක් විදියට වැලක කොටසක් විදියට භාවිතා කරන විසිතුරු පත්‍රික කොටසක් නම් එහෙති වැලේ දිග සහ පත්‍ර ගණන භාවිතා කරනවා. ඒකම පත්‍රවල වර්ණ සංකලනය ඉතාමත් වැදගත්. ඒ සමහරක් පත්‍ර ඉතාමත් හොඳ වර්ණ සංකලනයක්. ඒ කියන්නේ හොඳ ආලෝක තත්ත්වයක් යටතේ වර්ධනය වන විසිතුරු පත්‍ර ශාක හොඳ ගුණාත්මකකින් යුතු වර්ණ සහ වර්ණ සංකලනයන්ගෙන් යුක්තයි. එකම පත්‍රයේ වයනය ගත්තත් පත්‍රයේ පරිණත අවස්ථාව ගත්තත් එය සුදුසු මට්ටමකින් පරිණත වී හොඳ වයනයක් සහිත විසිතුරු පත්‍රයක් විය යුතුයි. අනෙකුත් විසිතුරු පත්‍රික සහ විසිතුරු කැපුම් මල් වල මෙන්ම මෙහිදීත් පත්‍රවල පලිබෝධ හානිය ඒකම ලෙඩ රෝග වලින් සිදුවන හානිය ඉතා අවම විය යුතුයි. අපි එකින් එක උදාහරණ විදිහට අරන් බලමු. විශේෂිත වූ විසිතුරු පත්‍රික ශාකවල මෙම නිර්ණායකයන් කොහොමද භාවිතා කරන්නේ කියලා. අපි කේන් පාම් එහෙම නැත්නම් Chrysidocarpus luticens කියන විද්‍යාත්මක නමින් හඳුන්වන කේන් පාම්. ඒවා විශාල පත්‍ර අපේ පත්‍රයේ දිග සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 55 110 අතර වගේ විශාල දිගකින් යුක්ත පත්‍ර නෙලීම තමයි සිදු කරන්නේ. එතෙන්දී අපි පුළුවන් තරම් දිගට සෙන්ටිමීටර් 10ටත් වඩා දිග නටුවක් සහිතව එම පත්‍ර නෙලීම සිදු කරන්න ඕනේ. මේ තියෙන්නේ කේන් පාම්. ඊට පස්සේ ක්වීන් පාම්. ලිවිස්ටෝනියා කොහොමද අපේ අසනු නෙලීම සිදු කරන්නේ? පත්‍ර තලයේ විස්කම්භය ගත්තාම සෙන්ටිමීටර් 25ත් 40ත් අතර ප්‍රමාණයක පත්‍රයේ විස්කම්භය සහිත පත්‍ර තමයි අපි නෙලීම සිදු කරන්නේ. ඒ නිසා හැකිතා දුරට හැකිතා දිගට නටුව සහිතව පත්‍රයේ නෙලීම සිදු කිරීම ඉතාමත් වැදගත්. මේ තියෙන්නේ ක්වීන් පාම් කැපුම් පත්‍රය. එකම ඩ්‍රෙසිනා මෙසෙන්ජියානා. ඉතින් අපි දන්නවා ඩ්‍රෙසිනා මෙසෙන්ජියානා කියන්නේ ඉතාමත් දිග පත්‍ර සහිත විශේෂයක්. ඉතින් අපි සෙන්ටිමීටර් 50ක් විතර වගේ දිග පත්‍ර තමයි නෙලීම සිදු කරන්නේ. තවත් වැදගත් කාරණයක් තමයි ඩ්‍රෙසිනා මෙසෙන්ජියා වන විශේෂිත ලක්ෂණය. තමයි කහ පාට මැද ඉරි පැහැදිලිව දෙස් වෙන්න ඕනේ. ඒක තමයි ගුණාත්මයෙන් ඉහළ නිෂ්පාදනයක ලක්ෂණ. ඒකම ඩ්‍රෙසිනා සැන්ඩ්‍රියානා. අපේ අග්‍රස්තයේ සිට දිග ගත්තොත් එහෙම සෙන්ටිමීටර් 55ත් 60ත් වගේ දිග ප්‍රමාණයකට අපි ශාකයේ අතු කොටස් නෙලීම සිද්ධ කරන්න ඕනේ. එෙහිදී ඍජු කඳක් සහිත නිරෝගී අග්‍රස්ත කොටස් තමයි අපි harvest කරන්න ඕනේ. එහෙම නැත්නම් නෙලා ගන්න ඕනේ. Song of India. අපි ඩ්‍රෙසිනා වලට ටිකක් සමාන විශේෂයක් තමයි Song of India කියන්නේ. අග්‍රස්තයේ ඉඳන් සෙන්ටිමීටර් 45 විතර දිග අතු කැවැල්ලක්. ඒ කියන්නේ නිරෝගී අග්‍රස්ත කොටසක් තමයි අපි නෙලීම සිද්ධ කරන්නේ. හැබැයි මෙතන ඩ්‍රෙසිනා සැන්ඩ්‍රියානා ගෝල්ඩ් එකයි මේ Song of India අතරේ වෙනස්කම පැහැදිලිව මම ඊට ඉස්සෙල්ලත් මම හිතන්නේ මතක් කරා. මෙහි කොළ අතර පරතරය ඉතාමත්ම කෙටි. ඩ්‍රෙසිනා සැන්ඩ්‍රියානා ගෝල්ඩ් වල කොළ අතර පරතරය ඉතාමත් සාපේක්ෂව වැඩි. කෝඩි ලයින් ගත්තොත් කෝඩි ලයින් වලත් විසිතුරු පත්‍රික ගත්තොත් පළුදු නොවූ ඒකාකාර පැහැයක් ඇති දිග පත්‍ර අපේ නෙලීම සිද්ධ කරන්න ඕනේ. සෙන්ටිමීටර් 30ක් විතර හෝ ඊට වැඩි ප්‍රමාණයක් දිග පත්‍ර තමයි අපි නෙලීම සිද්ධ කරන්න ඕනේ. කැලේ ගත්තත් අපේ වගේ ප්‍රමාණය දිග පත්‍ර සෙන්ටිමීටර් 30ක් විතර දිග පත්‍ර විශාල නැත්නම් දිග පත්‍ර වුන්තයක් එක්ක නෙලීම සිද්ධ කරන්න ඕනේ. මේ තියෙන්නේ කැලේ විශේෂය. අපි ඊට පස්සේ මේ තෝරාගත්ත අස්වැන්න මොකද කරන්නේ? මේ තෝරාගත්ත අස්වැන්න
අපි නෙලීම සිද්ධ කරද්දී හැමතිස්සෙම මතක තියාගන්න ඕන කාරණයක් තමයි ලෙඩ රෝග වලින් අපේ වගාව ආරක්ෂා කරගන්න නම් අපි ජීවාණු හරිත තියුණු කැපිම්තල භාවිතා කරන්න ඕනේ. අපි අසන් නෙලීම දිගින් දිගටම කරනකොට අවස්ථාවෙන් අවස්ථාව සැරින් සැරේ අපේ කැපුම්තල එහෙම නැත්නම් අපේ උපකරණය ජීවාණු හරිත තත්වයටට භාජනය කරන්න ඕනේ. එහෙම නැත්නම් විස බීජනාශකයක් තුල ගිල්වා ආපසු පාවිච්චි කරන්න ඕනේ. එකම දැන් අපි මේ විදිහට ශාකයෙන් වෙන් කරගත්ත කැපුම් විසිතුරු පාත්‍රය අපි ජල බඳුනකට වහාම දාන්න ඕනේ. ඒ මොකද අපේ වායු බුබුලු රැඳීම වැළැක්වීමටත් වැඩි පසුවසන කාලයක් පවත්වා ගැනීමටත් අපි ජල භාජනයකට මෙම නටුව දාන්න ඕනේ. ඒකම අපේ අස්වැන්න වෙළඳපොළ සඳහා සකස් කරන තෙක් සිසිල් ඒකම වැඩි ආර්ද්‍රතාවයක් සහිත ෂෙඩ් එකක් තුළ එහෙම නැත්නම් පැක් හවුස් එකක් තුළ නැත්නම් නිවසක් තුළ ආවරණයක් තුළ අපි පවත්වා ගන්න ඕනේ. අපි දන්නා කාරණයක් තමයි අපේ ශාකයක සජීවී කොටසක් මව් ශාකයෙන් වෙන් කර අවස්ථාවේ සිට විශේෂයෙන්ම මේ උද්‍යාන භෝගවල කොටස් අපි පරිභෝජනය කරන කාලය තෙක් හැමතිස්සෙම මිය යාමටත් එහෙමත් නැත්නම් ගුණාත්මයෙන් පහළ යාමටත් හානි සිදුවීමටත් භාජනය වෙනවා. ඒ කියන්නේ අපි අසන නෙලාගත් අවස්ථාවේ සිට විවිධ අවස්ථා හරහා නැත්නම් විවිධ පියවරවල ඔස්සේ පරිභෝගකයා හට ළඟා වෙන විට විවිධ පියවරවලදී මෙය විවිධ හානිවලට භාජනය වෙන්න පුළුවන්. ඉතින් ඒ අවම කිරීම සඳහා අපිට විවිධ ප්‍රතිකාර කිරීමට හැකියාව තියෙනවා. ඒ සඳහා අපිට එක ප්‍රතිකාරයක් විදිහට ප්‍රී කූලින් එහෙම නැත්නම් පෙර සිසිල්කරණය භාවිතා කරන්න පුළුවන්. එහිදී අපි ක්ෂේත්‍රයේදී එම ශාක කොටස් වල උෂ්ණත්වය වැඩිවීම අඩු කිරීම සඳහා අඩු උෂ්ණත්වයක ටික වේලාවක් අපි ගබඩා කරලා දෙනවා. උදාහරණයක් විදිහට නිවර්තන කලාපීය කැපුම් මල් සහ විසිතුරු පත්‍රික කොටස් අපිට පුළුවන් සෙන්ටිග්‍රේඩ් 12 සෙන්ටිග්‍රේඩ් 16 අතර වගේ ප්‍රමාණයක ටික වේලාවක් ගබඩා කර තමන්න. එතෙන්දී අපි ආර්ද්‍රතාවය ගැනත් හිතමත් උනන්දු වෙනවා. එතෙන්දී වැඩි ආර්ද්‍රතාවයක් අපි භාවිතා කරනවා. එය ගබඩා කරණයටත් එය අපේ මල් එහෙම නැත්නම් විසිතුරු පත්‍ර වෙළඳපොළ සඳහා සකස් කිරීමටත් සෑහෙන පිටුවහලක් වෙනවා. මේ ඔයගොල්ලන්ට දකින්න පුළුවන් වෙන්නේ ඇසුරුම් කරණය සඳහා සූදානම් කර තිබෙන කැපුම් මල් සහ විසිතුරු පත්‍රික අඩංගු ගෘහයක්. එහෙමත් නැත්නම් ෂෙඩ් එකක්, පැක් හවුස් එකක්. ඉතින් ඔයගොල්ලන්ට මෙතනදී දකින්න පුළුවන් මේ රාක්කවල වෙනම පන්ති කරන ලද කැපුම් පත්‍ර තියෙනවා. ඒවයි ජලය ආරක්ෂා වෙන පරිදි එහෙම නැත්නම් ඒක හොඳට සචලීව තියන්න ඒ පත්‍ර වෘන්තවල තෙත පුළුම් සහිත කොටස් සවි කරලා තියෙනවා. ඒකම අපිට මෙතනදී දකින්න පුළුවන් කැපුම් මල් වතුර භාජනවල තැම්පත් කරලා දෙනවා. ඉතින් ඒක හොඳ ප්‍රතිකාරයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟ කාරණය එහෙම නැත්නම් ඊළඟ පියවර තමයි කැපුම් මල් සහ විසිතුරු පත්‍රික තේරීම සහ පිරිසිදු කිරීම. අපේ නෙලීමෙන් පස්සේ අපි තෝරන්න ඕනේ අපි නෙලාගත් ඒවායින් භාවිතයට ගත හැකි දේවල් තෝරලා භාවිතයට ගත නොහැකි දේවල් අපි අයින් කරන්න ඕනේ. ඊට පස්සේ භාවිතයට ගත හැකි කැපුම් මල් හෝ විසිතුරු පත්‍ර ඊට පස්සේ අපි පිරිසිදු කිරීම කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි ගලා යන ජලයෙන් මල් වල ඇති අපිරිසිදු නටු කොටස් එහෙම නැත්නම් දිරාගිය කොටස් අපි පිරිසිදු කිරීම සිදු කරනවා. හැබැයි අපි මල් සේදීම නැත්නම් මලේ ශීර්ෂය සේදීමෙන් වළකිනවා. අපි පත්‍ර ගත්තොත් එම් පත්‍රය සම්පූර්ණයෙන් ගලා යන ජලයෙන් පස් එහෙම නැත්නම් කෘමිනාශක ද්‍රව්‍ය දූවිලි ආදිය තියෙනවා නම් ඒවා අපි ඉවත් කරලා පිරිසිදු කරනවා. මේ තියෙන මේ වගේ පත්‍ර විසිතුරු පත්‍රික ශාක පිරිසිදු කිරීමේ අවස්ථාව. ඊට පස්සේ අපි
ක්ලීනින් ඇන්ඩ් සෝටින් කරාට පස්සේ අපි ග්‍රේඩ් කරනවා. එහෙමත් නැත්නම් අපි ශ්‍රේණිගත කරනවා. සාමාන්‍යයෙන් ශ්‍රේණිගත කිරීම හොඳින් මතක තියාගන්න. ශ්‍රේණිගත කිරීම සහ වෙන් කිරීම සෝටින් අතරේ සෑහෙන වෙනසක් තියෙනවා. සෝටින් වලදී එහෙමත් නැත්නම් වෙන් කිරීමේදී අපි කරන්නේ භාවිතයට සුදුසු ද්‍රව්‍ය භාවිතයට සුදුසු නැති ද්‍රව්‍ය වලින් වෙන් කර ගැනීම. හැබැයි ශ්‍රේණිගත කිරීමේදී අපි කරන්නේ මෙලෙස භාවිතයට සුදුසු විදියට තෝරාගත් ද්‍රව්‍ය විවිධ සම්මතයන්ට එහෙම නැත්නම් නිර්ණායකයන්ට අනුව විවිධ ශ්‍රේණි වලට බෙදා වෙන් කිරීම. එක මල් හා විසිතුරු පත්‍රික ශාක සඳහා විවිධ නිර්ණායක එහෙම නැත්නම් සම්මතයන් තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉදිරිපත් කරන වෙළඳපළ අනුවත් මෙම නිර්ණායක වෙනස් වෙන්න පුළුවන්. දේශීය වෙළඳපළ සඳහා ඉදිරිපත් කරන මල් හෝ විසිතුරු පත්‍ර වලට තියෙන සම්මතයන් වෙනස් වෙන්න පුළුවන් විදේශීය වෙළඳපළ සඳහා තියෙන නිර්ණායකයන් හෝ සම්මතයන් සඳහා. ඒකම මල්වල පැහැ අනුව මල්වල විශාලත්වය ඒකම මලේ හැඩය අනුව විවිධ ශ්‍රේණීන් වලට අපිට වෙන් කරන්න පුළුවන්. ඒතර මේ වගේ වෙනස් විදියට ශ්‍රේණිගත කරපු කැපුම් මල් සහ විසිතුරු පත්‍ර අපි ඊළඟට පසුඅස්වනු ප්‍රතිකාර සඳහා භාජනය කරනවා. මෙහිදී මූලික સિદ્ધාන්තය වෙන්නේ මේ කැපූ මල් හෝ කැපූ විසිතුරු පත්‍ර වල ගුණාත්මය ආරක්ෂා වෙන විදියටත් පසුඅස්වනු හානිය අවම වෙන විදියටත් ඒවායේ කාබෝහයිඩ්‍රේට් මල් වල එහෙම නැත්නම් පාත්‍රවල කාබෝහයිඩ්‍රේට් සංචිත උපරිම කරන්නත් ජලය උපරිම ප්‍රමාණයෙන් ගබඩා කරගන්නත් ඒකම විෂ බීජ නාශක යෙදීමෙන් විෂ බීජ හරණය සිද්ධ කරන්නත් අම්ලකාරකයක් භාවිතා කිරීමෙන් ජලයේ අවශෝෂණය උත්තේජනය කරන්නත් ඒකම බැක්ටීරියා වගේ හානි අවම කරන්නත් තමයි අපි මූලධර්ම විදියට භාවිතා කරන්නේ. කාබෝහයිඩ්‍රේට් පදාර්ථයක් විදියට අපි නිවසේ භාවිතා කරන සරල සීනි භාවිතා කරන්න පුළුවන්. එමගින් අපිට කැපෝ මල් වලට එමත් නැත්නම් කැපෝ විසිතුරු පාත්‍රික වලට ශ්වසනය සඳහා ශක්තිය සැපීමට හැකියාව ලැබෙනවා. ඒකම ජෛව නාශක විදියට අපිට යම්කිසි රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුළුවන්. එමගින් අපිට ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය පාලනය කරන්න පුළුවන්. ඒකම අපිට අපේ කැපෝ මල් වල එහෙම නැත්නම් පාත්‍රික වල සෞඛ්‍ය ආරක්ෂා කරගන්න පුළුවන්. ඊට අමතරව අපි අම්ලකාරක වැනි ද්‍රව්‍ය භාවිතා කරනවා. එමගින් ජලයේ එහෙම නැත්නම් අපි පාවිච්චි කරන ද්‍රාවණයේ pH එක අඩු කරනවා. එමගින් අපිට ජලයේ අවශෝෂණය වීමේ හැකියාව වැඩි කරනවා. ඒකම මේ විෂ බීජ හරණය විශේෂයෙන්ම බැක්ටීරියා වර්ධනය පාලනය කිරීම අපිට සිදු කරන්න පුළුවන්. මේරුන් අපිට භාවිතා කරන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය කීපයක් ගැන අපි කතා කරමු. සැලිසිලික් අම්ලය. අපි දන්නවා සැලිසිලික් අම්ලය කියන්නේ ප්‍රතිඔක්සිකාරකයක්. ඒකම අම්ලයක්. ඒ නිසා එහි ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා විෂ බීජ හරණය සිදු කරන්න පහසුයි. ඒකම අඩු pH එක නිසා එමගින් මේ ජලයේ අවශෝෂණය උත්තේජනය කරනවා, වැඩි දියුණු කරනවා. ඒ වගේම බැක්ටීරියා මර්ධනය වීමක් සිද්ධ වෙනවා. එකම සිල්වර් නයිට්‍රේට් කියන්නේ තමත විෂ සහිත රසායනිකයක්. එමගින් ශුද්ධ ජීවී නාශනය. එහෙම නැත්නම් ශුද්ධ ජීවීන් පාලනයක් සිද්ධ වෙනවා. ඒකම බෙන්සයිල් ඇඩිනීන් කියන රසායනික ද්‍රව්‍ය මගින් ශ්වසන ශීඝ්‍රතාවය අඩු කරනවා. ශ්වසන ශීඝ්‍රතාවය අඩු කිරීම මගින් අපිට අපේ මල් වල එහෙම නැත්නම් පත්‍ර වල තියෙන ආහාර සංචිත ආරක්ෂා කරගෙන වැඩි කාලයක් එම පත්‍ර එහෙම නැත්නම් මල් කල් තබා ගන්න පුළුවන්. එකම බැක්ටීරියා නාශකයක් ලෙස 8-HQC කියන රසායනික ද්‍රව්‍ය එහෙම නැත්නම් 8-hydroxyquinoline citrate කියන රසායනික ද්‍රව්‍ය අපිට භාවිතා කරන්න පුළුවන්. එකම විරංජන කාරක පාවිච්චි කරන්න පුළුවන්. සෝඩියම් ඔක්සික්ලෝරයිඩ් වගේ එමගිනුත් විෂ බීජ හරණයක් සිදු කරන්න පුළුවන්. එකම විනාකිරි වැනි ද්‍රව්‍යයක් පාවිච්චි කරලා අපිට pH එක අඩු කරන්න පුළුවන්. අපි දන්නවා ඒකේ තියෙන බලපෑම එහෙම නැත්නම් ප්‍රයෝජන මොනවද කියලා.
එකම සිල්වර් තයෝසල්ෆේට් කියන රසායනික ද්‍රව්‍ය අපිට පාවිච්චි කරන්න පුළුවන් එතිලින් නිෂ්පාදනය අඩු කරන්න. ඒකම ලෝකයේ පුරා ඉතාමත්ම ජනප්‍රිය වෙමින් පවතින ප්‍රසිද්ධ වෙමින් පවතින තවත් රසායනික ද්‍රව්‍යයක් තියෙනවා. ඒක තමයි 1-methyl cyclopropane 1-MCP. ඒක ඉතාමත්ම ජනප්‍රිය රසායනික ද්‍රව්‍යයක්. අපේ රටේ තාම නිර්දේශ කරන්නේ නැතත් අපි අපනයනයේදී ඒ භාවිතා කරමු. ඉතින් අපි අපනයනය කරද්දී අපේ කැපුම් මල් සහ විසිතුරු පත්‍ර මේ එකක් හෝ රසායනික ද්‍රව්‍යයකින් එහෙම නැත්නම් කීපයකින් ප්‍රතිකාර කිරීමට වාජනය කරනවා. ඉතින් මීට අමතරව අපි සමහරක් වෙලාවට ගෙදර දොරේදී ඩිස්ප්‍රින් පෙති පාවිච්චි කරනවා. ඒකම ස්ප්‍රයිට් වගේ ද්‍රවණ පාවිච්චි කරනවා. එමගිනුත් අපිට කල් තියා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මේ ස්ප්‍රයිට් වැනි දේවල් වල තියෙන රසායනික සංඝටක මගින් මෙය කොහොමද වැඩි දියුණු කරන්නේ එහෙම නැත්නම් පසුවස්සන කාලය දීර්ඝ කරන්නේ කොහොමද කියන එක යම්කිසි අවබෝධයක් ලැබෙනවා. ඒකම අපේ සමහරක් අවස්ථාවලදී එක් මල් නටුවට එහෙම නැත්නම් අපේ එක් පත්‍ර නටුවට ඇක්වාපැක් කියලා පුංචි වයල් එකක් එහෙම නැත්නම් පුංචි නලයක් සවි කරනවා. ඒක ඇත්තටම තියෙන්නේ පැහැදිලිවම ජලය. අපිට ඕනනම් අපිට වැඩිපුර යම් කිසි සංඝටකයක් එකතු කරන්න පුළුවන්. පත්‍ර එහෙම නැත්නම් මල් කල් තබා ගැනීමේ ද්‍රාවණයක් ඒක තුළට ඇතුල් කරන්න පුළුවන්. ඒක පත්‍ර නටුවට එහෙම නැත්නම් මලේ නටුවට සම්බන්ධ කරලා අපිට ප්‍රවාහනය ඇසිරීම ප්‍රවාහනය කරන්න පුළුවන්. ඒක ඉතින් ඊටාම සරල ප්ලාස්ටික් නලයක් වැනි ද්‍රව්‍යයක්. මේ තියෙන ඕගොල්ලන්ට ඒ ප්ලාස්ටික් නලය තුලට මේ මලක නටුවක් ඇතුළත් කර ඇති ආකාරය එකම අපිට තව ප්ලාස්ටික් ඒ වගේ නල තියෙනවා. කෙලින්ම ඒ නල අපිට මල් සැකසුම් වල භාවිත කරන්න පුළුවන් ආකාරයට උල් අග්‍රස්තයක් සහිතව නිර්මාණය කරමු. අපි දැන් පුංචි ක්‍රියාකාරකමකට යමු. දැන් මෙතනදී තියෙනවා කැපුම් මල් හෝ විසිතුරු පත්‍රික ශාක වර්ගය නෙලීමට යෝග්‍ය පරිණත දර්ශක එකම පත්‍ර පුෂ්ප පොන්තේ ප්‍රමාණය ඒ කියන්නේ වෙනත් සම්මතයන් ඒකෙන්ම නෙලීමට යොදා ගන්නා ක්‍රමය එහෙම නැත්නම් උපකරණය සහ නෙලීම සිදු කරන දිනේ කොයි අවස්ථාවෙද කොයි වෙලාවෙද කියන එක තමයි මෙතනදී ඔබ සඳහන් කරන්න ඕනේ. ඉතින් උත්සාහයක් ගන්න විවිධ කැපුම් මල් සහ විවිධ පත්‍රික කොටස් මේ වගුව පෙරවීමට උත්සාහයක් ගන්න ඒ ඔබගේ විභාගය සඳහා හොඳ අත්දැකීමක් වේ. ඊළඟට අපි බලන්නේ මල් හා විසිතුරු පත්‍ර ඇසුරුම් කරන්නේ කොහොමද කරන්නේ කියලා. අපි දන්නවා මෙහිදී අපි මූලධර්ම විදියට භාවිත කරන්නේ අපි දන්නවා ප්‍රවාහනයේදී එහෙම නැත්නම් ගබඩා කිරීමේදී මල් එහෙම නැත්නම් පත්‍ර විවිධ හැලහැප්පීම් වලට භාජනය ඒකම එහෙම නැත්නම් මූණ දෙන විවිධ දේශගුණික තත්ත්ව වලට ඒකම යාන්ත්‍රික හානි වලට එහෙම නැත්නම් ජෛවීය හානි වලට ඒ වගේ විවිධ හානීන් වලට භාජනය වෙන්න පුළුවන්. ඉතින් ඊටාත්ම මෘදු සජීවී කොටස් වල මෙන්න මල් සහ විසිතුරු පත්‍ර වලට සිදුවේකේ හානිය අවබෝධ කරගෙන එම හානිය අවමක වෙන පරිදි අපි අසුම්ගුරුම් කරණය සිදු කිරීම තමයි මේන් බලාපොරොත්තු වෙන්නේ. අපි පළමුවෙන්ම කරන්නේ මෙම මල් සහ එහෙම නැත්නම් විසිතුරු පත්‍රික සජලීව තියාගන්න උත්සාහ ගන්න එක. ඒ සඳහා අපිට පුළුවන් මල් වල එහෙම නැත්නම් පත්‍රයේ වෘන්තය කෙලවර තෙත පුළුම් සහිත මාධ්‍යයක් සවිකොට නිතරම තෙත්ව තබා ගැනීම. ඒකම අපිට අර ඇක්වාපැක් එහෙම නැත්නම් ෆ්ලෝරල් වෝටර් ටියුබ් කියන ද්‍රව්‍ය පාවිච්චි කරලත් එම ආම්පන්‍ය පාවිච්චි කරලත් අපිට විශේෂයෙන්ම මේ රෝස ඇන්තුරියම් ජැබෙරා වගේ කට් ෆ්ලවර්ස් එහෙම නැත්නම් කැපුම් මල් සඳහා අපිට ඇසුරුම් කරණය කරන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ රෝස සඳහා භාවිත කරන විදිය. මේ තියෙන්නේ ආකිඩ් සඳහා අපි ඇසුරුම් කරන්නේදී එම ඇක්වාපැක් නැත්නම් ෆ්ලෝරල් වෝටර් ටියුබ් කියන
ආම්පන්නේ පාවිච්චි කරන විදිය මේ තියෙන්නේ ඇන්තුරියම් සඳහා ඒ භාවිත කරන ආකාරය. ඒකම ඇසුරුම්කරණය කිරීමේදී අපේ පුෂ්ප වර්ගය එහෙම නැත්නම් මල් වර්ගය අනුව ඇසුරුම්කරණය කරන විදි වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ඇන්තුරියම් ගත්තොත් කොළපුව සහිත පුෂ්ප කොටස අපිට පුළුවන් සෙන්ටිමීටර් 15ක විතර විනිවිද පෙනෙන පොලිතීන් ස්ලීව් එකකින් නැත්නම් පොලිතීන් බෑග් එකකින් අපිට ආවරණය කරන්න. ඒකම චතුෂ්කය කොළපුවත් ඝර්ෂණය වීමෙන් සිදුවිය හැකි හානිය අවම කිරීමට චතුෂ්කය කොළපුවත් අතර අපිට පුළුවන් ටිෂු කඩදාසියක් එහෙම නැත්නම් තෙල් කඩදාසි කොටසක් භාවිත කරන්න. ඊට පස්සේ ඒක අපිට පුළුවන් පොලිතීන් ආවරණයෙන් කවර් කරන්න. ඊට පස්සේ මෙලෙස සකස් කරපු මල් අපිට කාඩ්බෝඩ් පෙට්ටි වල ඇසරීම සිදු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි 50 25 15 සෙන්ටිමීටර් මිනුම් සහිත කාඩ්බෝඩ් පෙට්ටි තමයි මේ සඳහා භාවිත කරන්නේ. මේ වගේ පෙට්ටියක සාමාන්‍යයෙන් අපි මල් 75 100 අතර ප්‍රමාණයක් අපි ඇසරීම සිදු කරනවා. එකම මේ ඇසරීම සිදු කරන ආකාරය අපිට විවිධ විදියට කරන්න පුළුවන්. එකම පැත්තට ඇසරීම සිදු කරන්න පුළුවන්. ඒ කියන්නේ මලේ ශීර්ෂ එකම පැත්තට එන විදියට පුළුවන්. එකම මලේ නටුවේ ප්‍රමාණය නැත්නම් දිග වෙනස් නම් අපිට පුළුවන් විවිධ තට්ටු විදියට වැඩිම දිග සහිත මල යටට කෙටිම නටුව සහිත මල් උඩට හිටින විදියටත් මල් තැම්පත් කරන්න එකම ඇසුරින් කරන්න පුළුවන්. ඒක ඕනනම් අපිට පුළුවන් ශීර්ෂකයයි නටුවයි දෙපැත්තට මාරුවෙන් මාරුවට ඇසරීම සිදු කරන්න. දැන් මේක තමයි අපි සාමාන්‍යයෙන් ඇසරීම සිදු කරන මූලික ක්‍රමය. මේ තියෙන පොලිතීන් ආවරණය අපි ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතන වුණා සෞකලයක්. එහෙම නැත්නම් තෙල් කඩදාසියක් අපිට මේ දෙක අතරට පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන ඇක්වාපැක් සජලීකරණ මාධ්‍යයක් පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ මේ දෙපසට මලේ ශීර්ෂකයේ දෙපසට හිටන පරිදි ඇසුරුම් කරන්නේ මේ දෙන්නේ එකම පාසට ඇසුරුම් කරන්නේ සිදු කළ අවස්ථාවක්. ඊට පස්සේ උඩවැඩියා. සාමාන්‍යයෙන් අපේ උඩවැඩියා ඇසුරුම් කරන්නේ පොලිතීන් බෑග් එකකට මල් කිනිති 6ක් විතර වගේ අපි ඇතුළත් කරනවා. ඊට පස්සේ මේ වගේ මල් කිනිති බන්ඩල්ස් එහෙම නැත්නම් මිටි 4ක් විතර එක තට්ටුවකට හිටින විදිහට පෙට්ටියක මේ ඇසරීම සිදු කරනවා. මේකෙදිත් අපිට 70යි 25යි 15 සෙන්ටිමීටර් මිනුම් සහිත පෙට්ටියක් භාවිත කරන්න පුළුවන්. එතෙන්දී තවත් වැදගත් කාරණයක් තමයි මේ සියලුම මල් වල ප්‍රවාහනයේදී මල් මෙහෙට මෙහෙට චලනය වීම වැළැක්වීමට බැඳුම් භාවිත කිරීම. අපි කියනවා ක්ලීට්ස් කියලා. මේ පෙට්ටියට මේ මල් වල නටු සම්බන්ධ වෙන විදිහට පටියකින් බැඳීම සිද්ධ කරන්න ඕනේ. ඒක ගොඩක් වෙලාවට යන්ත්‍රානුකාරයෙන් මහ පරිමාණයේදී සිද්ධ කරනවා. මේ තියෙන ක්ලීට්ස් භාවිත කරපු ක්ලීට්ස් අපිට අර අපි පොගේ පාඩමේදී කිව්වා වගේ ට්විස්ට් ටයි කියලා වයර්ස් තියෙන ට්විස්ට් ටයි වයර්ස් උත් මේ සඳහා අපිට ක්ලීට්ස් විදියට භාවිත කරන්න පුළුවන්. රෝස සාමාන්‍යයෙන් අපි මල් 10 15ක් විතර එකට තියලා රබර් පටි වලින් අපි නටුව සම්බන්ධ කරලා එහෙම නැත්නම් ගැට ගහලා රැලි සහිත කාඩ්බෝඩ් එහෙම නැත්නම් අපි කියනවා corrugated cardboard sleeves corrugated ඒ කියන්නේ රැලි සහිත කාඩ්බෝඩ් අපි පාවිච්චි කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් කඩදාසි රැලි සහිත කාඩ්බෝඩ් කඩදාසි වලින් මල් ආවරණය කරලා අපිට බන්ඩල්ස් එහෙම නැත්නම් මිටි විදියට සකස් කරන්න. ඒදී අපිට පුළුවන් නම් පුෂ්ප එහෙම නැත්නම් මල් 2 3 වගේ කෙටි කුඩා සංඛ්‍යාවලින් ඇසරීම සිද්ධ කරන්න පුළුවන් නම් අපිට වැඩිපුර ආරක්ෂාවක් මල් සඳහා දෙන්න පුළුවන්. දැන් මේ රූපරාමයෙන් ඔයගොල්ලන්ට පේන්නේ එක මල් ස්තරයකට එක රැලි සහිත කාඩ්බෝඩ් ස්තරයක් වෙන විදිහට වැඩි ආරක්ෂාවක් ලබා දෙලා ඇසරීම සිදු කරන ආකාරය. ජයබෙරා ගත්තොත් එහෙනම් ජයබෙරා සාමාන්‍යයෙන් අපේ මල් නෙලීම සිද්ධ කරන්නේ සම්පූර්ණයෙන් ඇරුණාට පස්සේ. ඉතින් මේ මල් සම්පූර්ණයෙන් පැතිලි මලක් පැතිලි ශීර්ෂකයක් සහිත මලක්. ඉතින් ඇසුරුම් කරන්නේදී අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ මල තැලෙන්නේ නැති වෙන්න. ඒක නිසා අපි තනි මල් පොලිතීන්
කේතුආකාර පොලිතීන් ස්ලීව් එකකින් එහෙම නැත්නම් පොලිතීන් ආවරණයකින් අපි ආවරණය කරනවා. එතෙන්දී ගොඩක් අපේ සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ සියුම් පොලිතීන් මේ සඳහා භාවිත කරන. එහෙම නැත්නම් බර වැඩි වෙලා ඒ මල් වල ශීර්ෂක කඩා වැටීමට හැකියාවක් තියෙනවා. ඒකම perforated polythene. එහෙම නැත්නම් කුඩා සිදුරු සහිත පොලිතීන් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ වඩාත් යෝග්‍යයි. ඉතින් මේ වගේ පොලිතීන් කේතු වලින් ආවරණය කරපු ජර්බෙරා මල් ඉතින් මේ මල් මිටක් ඊට පස්සේ අපිට අර පෙර පරිදිම බොක්ස් එකක් පෙට්ටියක් භාවිත කරලා මල් 10ක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් පැගින් වූ මිටි බැඳලා මේ පෙට්ටිය තුළ ඇසිරීම සිදු කරන්න පුළුවන්. මේ තියෙන්නේ අර බැඳුම්. එහෙම නැත්නම් ප්ලේට්ස්. මල් එහා මෙහා චලනය වීම වැළැක්වීමට භාවිත කරපු බැඳුම්. ඊළඟට අපි බලමු විස්තර පත්‍රික ශාක පත්‍ර කොහොමද ඇසිරීම කරන්නේ කරන්න කියලා. සාමාන්‍යයෙන් අපි පත්‍රවල වුන්ත 10ක් විතර එකට මිටියක් විදිහට බැඳලා රබර් පැටියකින් අපි ඒක සවි කරනවා. ඊට පස්සේ මේ කොටස් මේ මිටි අපි තුනී පොලිතීන් ආවරණයකින් ආවරණය කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් corrugated cardboard boxes එහෙම නැත්නම් අර රැලි සහිත cardboard boxes වල ටිෂු කඩදාසියක් එල්ලලා ඒ මත තැම්පත් කරන්න. එහෙම නැත්නම් අපි පත්‍ර කොළක් භාවිත කරන අවස්ථා තියෙනවා. ලේයර් එකෙන් ලේයර් එකට එහෙම නැත්නම් තට්ටුවෙන් තට්ටුවට අපි පත්‍ර කොළ භාවිත කරමින් මාරුවෙන් මාරුවට මෙම විසිතුරු පත්‍ර ඇසිරීම සිද්ධ කරන්න පුළුවන්. ඊට අමතරව අපිට ඕන රිජිඩ් ෆෝම් පෙට්ටිවලත් මේ ඇසිරීම සිද්ධ කරන්න පුළුවන්. හොඳයි පුතේ අද පාඩම හමාර කිරීමට මත්තෙන් අපි බලමු අද දිනේ අපි ඉගෙනගත් කාරණා මොනවද කියලා. අපි කැපුම් මල් හා විසිතුරු පත්‍රික ශාකවල පසුඅසුණු තාක්ෂණය ගැන තමයි අද කතා කරේ. එතෙන්දී අසනු නෙලීමේ සිට අසුරුම් කරණය දක්වා අපි අපේ නිෂ්පාදනය එහෙම නැත්නම් අපේ අස්වැන්න රැක බලාගෙන ගුණාත්මයෙන් ඉහළ වැඩි පසුඅසුණු කාලයක් සහිත විදියට අපේ නිෂ්පාදන රැක බලාගන්නේ කොහොමද කියන එක තමයි අපි අද සාකච්ඡා කළේ. එතෙන්දී ප්‍රථමයෙන්ම නිවැරදිව අසනු නෙලන්නේ කොහොමද? ඊට පස්සේ කැපුම් මල් සහ විසිතුරු පත්‍රික ශාක තේරීම සිදුකට පිරිසිදු කරන්නේ කෙසේද යන්න ඒකම කැපුම් මල් සහ විසිතුරු පත්‍රික ශාක නියමිත සම්මතයන්ට එහෙම නැත්නම් ප්‍රමිතීන්ට අනුව ශ්‍රේණිගත කරන්නේ කොහොමද? ඒකම පසුඅසුණු ප්‍රතිකාර වර්ග මොනවාද? ඒකම අපි ඇසිරීම සිද්ධ කරන්නේ කොහොමද කියන එක තමයි අද අපි හැදෑරීම සිද්ධ කරන්නේ. කැමති අපි මෙච්චර කල් කරපු පාඩම් මාලාවෙන් ආශ්‍රිතව කුඩා පුනරීක්ෂණයක් කරන්න. මෙහිදී මම විශේෂයෙන්ම සලකා බලන්නේ අපි කතා කරපු විශේෂ කරුණු තියෙන. එහෙම නැත්නම් අපේ උද්භිද විද්‍යාත්මක කරුණු. එහෙම නැත්නම් horticultural practices. ඒවයි විද්‍යාත්මක පසුබිම තමයි මම මෙතෙන්දී ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එය දැන ගැනීම ඉතාමත්ම වැදගත්. දරුවෝ විදියට අපේ උගත් පරම්පරාවක් විදියට එහි විද්‍යාත්මක පසුබිම හේතුව දැන ගැනීම ඉතාමත්ම වැදගත්. අපි වාණිජ වගාවේදී අපි කතා කරේ වාණිජ කැපුම් මල් සහ විසිතුරු පාත්‍ර වගාව ගැන. ඉතින් අපි කැපුම් මල් සහ විසිතුරු පත්‍රික ශාක සඳහා ජලය භාවිත කරද්දී නල ජලය විශේෂයෙන්ම පාවිච්චි කරනවා. අපි දන්නා නල ජලය ක්ලෝරින් සහිතයි. අපි දන්නවා ක්ලෝරින් කියන්නේ වැඩි සාන්ද්‍රණයකදී ශාක වලට විස විය හැකි රසායනිකයි. ඒ නිසා අපේ ටැංකි වල පැය කිහිපයක් ගබඩා කරලා ඒ ක්ලෝරින් මුක්ත වීමට ඉඩ හැර තමයි අපි ඒ ජලය ජල සම්පාදනය සඳහා පාවිච්චි කරන්න ඕනේ. තවත් කාරණයක් තමයි අපි ගොඩක් වෙලාවට අපිට ලේසිය නිසා අපි හවස් වරුවේ තමයි මේ ජලය සම්පාදනය කරන්න පැලවලට ජල සම්පාදනය කරන්නේ. හැබැයි ශාකයට ප්‍රයෝජන තියෙන්නේ ශාකයට හොඳට උරා ගන්න පුළුවන් ශාකයට පෝෂක අවශෝෂණය කර ගන්න පුළුවන් කාර්යක්ෂම ලෙස ජලය අවශෝෂණය කර ගන්න පුළුවන් වෙන්නේ අපි ජලය උදේවරුේ පාවිච්චි කරොත්. ඒ නිසා පුළුවන් තරම් අපි උදේවරුේ ජලය සම්පාදනය කිරීම වැදගත්. ඊට අමතරව තව දෙයක් තමයි හවස් වරුවේ ජලය පාවිච්චි කිරීම නිසා බිඳු දෙවැනි ප්‍රශ්නත් ඒකම වැඩිපුර ශුද්‍ර ජීවීන්ගේ හානිය එහෙම නැත්නම් ලෙඩ රෝග වල හානිය සිදුවීමටත්
හැකියාව වැඩි. අනිත් එක අපි පොහොර යෙදීම ගැන කතා කරා. අපි ගොඩක් වෙලාවට භාවිතා කරේ ඉනර්ට් මීඩියම් එකක්. එහෙම නැත්නම් පෝෂක අඩංගු නැති මාධ්‍යයක් තමයි අපි මාධ්‍ය විදියට භාවිතා කරේ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අපි සම්පූර්ණ පෝෂණය පිටතින් සපයන්න ඕනේ. එතෙන්දී අපේ පෝෂණය සැපයීමේදී වැඩි කාල ප්‍රමාණයක්. ඒ කියන්නේ කුඩා කාලාන්තර වලින් ඊට පස්සේ වැඩි වාර ගණනක් භාවිතා කිරීම තමයි ඊටමත්ම සුදුසු. කියන්නේ කුඩා කන්සන්ට්‍රේෂන් එකක්. එහෙම නැත්නම් කුඩා සාන්ද්‍රණ වලින් වැඩි වාර ගණනක් යෙදීම තමයි වැඩියෙන්ම සාර්ථක වැඩියෙන්ම කාර්යක්ෂම. ඒකම අපි හැම විටම සාකච්ඡා කරා ශාකයේ වර්ධන අවස්ථාව අනුව වර්ධන අවධිය අනුව විවිධ පෝෂක සංයෝග අපි පාවිච්චි කරනවා කියලා. උදාහරණයක් විදිහට අපි මුල් කාලයේදී එහෙම නැත්නම් ඉතා මුල් වර්ධන අවධියේදී අපි නයිට්‍රජන් වැඩි පොහොරකුත් වර්ධන අවධිය පසු අවස්ථාවලදී බැලන්ස් එහෙම නැත්නම් සමබල පෝෂණයකුත් ඊට පස්සේ මල් හට ගන්න අවස්ථාවේදී වැඩි පොටෑසියම් සහිත පොහොර වර්ගත් භාවිතා කරන්න අපි උපදෙස් දුන්නා. ඒකම trace elements එහෙම නැත්නම් ශුද්ධ මූලද්‍රව්‍ය ඒකම ද්විතීයික මූලද්‍රව්‍ය අඩංගු පොහොර වර්ගත් අපි මාරුවෙන් මාරුවට භාවිතා කිරීම යෝජනා කරා. ඒකම අපි දන්නවා වැඩියෙන් කාර්යක්ෂම විදිහට ශාකයකට උරා ගන්න පුළුවන් වෙන්නේ ජලයේ දිය කළ පත්‍රමස්ත ඉසින පොහොර වර්ග. එහෙම නැත්නම් ෆෝලියර් ස්ප්‍රේස්. ඉතින් අපිට වැඩි කාර්යක්ෂමතාවයකින් ඉක්මන ප්‍රතිඵලය ලබා ගන්න නම් අපි ෆෝලියර් ස්ප්‍රේස් එහෙම නැත්නම් පත්‍රමස්ත ඉසින පොහොර වර්ග භාවිතා කරන්න ඕනේ. ඒකම අපි සමහරක් වෙලාවට බඳුන්ගත වගාවක් කරද්දී පරණ බඳුන් නැවත නැවත අපි භාවිතා කරනවා වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තමයි මේ පරණ බඳුන් වල සමහරක් වෙලාවට විෂ බීජ එහෙම නැත්නම් රෝගකාරකයන් ඒකම ක්‍රොමීන් එහෙම නැත්නම් පලිබෝධකයන් රැඳී පවතින පුළුවන්. ඒ නිසා හැම අවස්ථාවෙදීම අපි නැවත භාවිතා කරන්නට ප්‍රථම එම භාජන හොඳින් පිරිසිදු කර ජීවාණුහරණය කිරීමෙන් පසු පාවිච්චි කිරීම තමයි වඩාත් සුදුසු. ඒකම අපි ශාක ප්‍රචාරණය ගැන කතා කිරීමේදී වර්ධක යාමක හෝමෝනයක් මුල් වර්ධනය කිරීමට එහෙම නැත්නම් මුල් උත්තේජනය කිරීමට හෝමෝනයක් එහෙම නැත්නම් මුල් උත්තේජන හෝමෝන නැත්නම් රූටින් හෝමෝන්ස් කියන සංඝටකයක් පාවිච්චි කරා. ඉතින් එතෙන්දී විශේෂයෙන්ම ඔක්සින් සහිත සංඝටක තමයි අපි භාවිතා කරන්නේ. ඒකම ඊට පස්සේ අපි සාකච්ඡා කරා රෝපණ කොටස් සහිත බඳුන් ප්‍රචාරක විහාර තුළ තැන්පත් කිරීමෙන් අපිට ඉක්මනින් මුල් අද්දවා ගැනීමටත් ඒකම අංකුර ප්‍රරෝහණය කර ගැනීමටත් අපිට හැකියාව තියෙනවා. සාමාන්‍ය ප්‍රචාරක විහාර තුළ සාපේක්ෂ ආර්ද්‍රතාවයේ 100ට ආසන්න ප්‍රමාණයක් පවතිනවා. ඒකම උණුසුම මදක් සාපේක්ෂව වැඩි. ඒ නිසා ඉක්මනින් මුල් හට ගැනීමත් ප්‍රරෝහණය වීමත් සිද්ධ වෙන නිසා අපි ප්‍රචාරක විහාර භාවිතා කරනවා. ඒකම අපි කැපුම් පාවිච්චි කරන ප්‍රචාරක ද්‍රව්‍ය අපි සකස් කිරීමේදී කැපීම සිද්ධ කරනවා. ඒ කැපුම් තලවල දිලීර නාශකයක් ආලේප කරලා ප්‍රතිකාර කිරීම ඉතා වැදගත්. ඒකම අපි දන්නා බීජ මගින් උඩවැඩියා පැල ලබා ගැනීමේදී අපි බීජ ශුද්ධ ප්‍රචාරණය පාවිච්චි කරන අපිට ස්වභාවික වශයෙන් බීජ මගින් පැල ලබා ගැනීම ඕකිඩ් වලදී නැත්නම් උඩවැඩියා වලදී තමත් අපහසුයි. ඒ නිසා අපි ශුද්ධ ප්‍රචාරණය පාවිච්චි කරනවා. අපි රෝස සඳහා බද්ධ ක්‍රමයක් භාවිතා කරනවා නම් අපි වැඩි වශයෙන් භාවිතා කරන්නේ ටී බද්ධය. ඒකම අපි සාකච්ඡා කළ කාරණයක් තමයි හයිබ්‍රිඩ් ටී ප්‍රභේද තමයි හොඳම රෝස ප්‍රභේද කැපුම් මලක් විදිහට භාවිතා කරන. නමුත් අවාසනාවකට මෙන් හයිබ්‍රිඩ් ටී ප්‍රභේද අතු කෑලි මගින් ප්‍රචාරණය කර ගැනීම ඉතාමත්ම දුෂ්කරයි. ඒ සඳහා අපි බද්ධ කිරීම පාවිච්චි කර යුතුයි. ඒකම ඩෙන්ඩ්‍රෝබියම් වැනි උණුවැඩියා ශාකවල ව්‍යාජ බල්බ අපිට සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි සෙවන සහිත ස්ථානයක තැන්පත් කර තැබීමෙන් වායව අංකුර විශාල ප්‍රමාණයක් සදා ගැනීම හැකියාව තියෙනවා. එමගින් පැලගහනය වැඩි කරගන්න අපිට පුළුවන්.
මේ තියෙන්නේ හා සම්බන්ධ රූප සටහන. මම හිතනවා ඔයගොල්ලන්ට මතක් වෙනවා ඇති අපි මීට ඉස්සෙල්ලා සාකච්ඡා කළ කරුණු. හොඳයි දුවේ පුතේ. එහෙනම් අදට ඔබගෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි.